වේදිකාවේ අසුන්ගෙන සිටින මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මැතිතුමනි, ඒ වගේම වේදිකාවේ අසුන්ගෙන සිටින සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන් සංගමේ සභාපතිතුමා ඇතුළු සියලුම වෛද්‍ය මහත්වරුනි, වෘත්තීය සමිති නායක මහත්වරුනි, සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය එහෙම නැත්නම් මේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් මැදිහත් වීම සඳහා මේ ස්ථානයට පැමිණි ඔබ සියලු දෙනාගේම අවසරයි. අපි කවුරුත් අහලා තියෙනවා, අපි කවුරුත් දන්නවා මහාචාර්ය සේනක බිබිලේ කියන්නේ මේ රටේ බිහි වූ සුවිශේෂී වූ යුග පුරුෂයෙක්. සාමාන්‍ය ජනතාව අතරින් බිහි වෙච්ච, රටේ පමණක් නෙමෙයි සමස්ත ලෝකයේ පුරා තමන්ගේ බාරදූර කාර්ය එඩිතරව ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙච්ච ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක්, මහාචාර්යවරයෙක්. ඒ වගේම වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නෙමෙයි මේ සමාජයේ අපි මුලින් සඳහන් කරා වගේම මේ සමාජ විෂමතාවයේ නැමැති රෝගය නිවැරදිව හඳුනාගෙන ඒ සමාජ විෂමතාවයේ නැමැති රෝගයට බෙහෙත් කිරීම සඳහා මැදිහත් වෙච්ච වාමාංශික දේශපාලන නායකයෙක්. ඒ නිසා තමයි අපි කාගෙත් යුතුයකම වගකීම වෙන්නේ මහාචාර්ය සේනක බිබිලේ ඒ වියතානන්ව සැමරී. අද අපි ඔහුගේ 39 වෙනි ගුණ සමරුව තමයි මේ පවත්වන්නේ. ඒ කියන්නේ මේට අවුරුදු 39කට ඉහතදී ඔහුව බහුජාතික සමාගම් වල ගොදුරක් බවට පත් වෙලා ඔහුගේ ජීවිතය ඇත්තටම අපිට අහිමි කරලා තියෙනවා. ඔහු එදා ඒ බහුජාතික සමාගම් වලට එරෙහිව සටන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් සංවිධානය වෙලා කුමන්ත්‍රණකාරී විදිහට සේනක බිබිලේ මහාචාර්යවරයා අපට අහිමි කරලා තියෙනවා. නමුත් ඔහු ඉදිරිපත් කරපු ඒ සංකල්පය, ඒ ප්‍රතිපත්තිය අහිමි කරන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. සාමාන්‍ය කියමනක් තියෙනවා, මිනිසෙක්ව මරා දාන්න පුළුවන්, ඒත් මිනිසෙක්ව විනාශ කරන්න බෑ. ඕනම මිනිසෙක්ව ඝාතනය කරන්න පුළුවන්, මරා දාන්න පුළුවන්, ඒත් ඔහුව විනාශ කරන්න බෑ. අන්නේ පරම සත්‍ය සේනක බිබිලේ මේ වේතානන්ටත් එක හා සමාන. ඔහුව මරා දැන්, ඔහුව ඝාතනය කරා, කුමන්ත්‍රණකාරී විදියට ඝාතනය කරා, එහෙත් ඔහුව විනාශ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අද අපි අවුරුදු 39කට පස්සේ සේනක බිබිලේ මහාචාර්යතුමාව මේ විදිහට අනුස්මරණය කරන්නේ. ඔහුගේ ප්‍රතිපත්ති, ඔහුගේ අදහස තවමත් අප අතර ජීවත් වෙනවා. ඔහු මැරුණා කියලා අපිට දැනෙන්නේ නැහැ. ඇයි? අද හැමෝම කතා කරන්නේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකේ රටවල් වලට තමන්ගේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හදන්න කියලා නියම කරේ සේනක බිබිලේ මහාචාර්යවරයාගේ ඒ අදහසට අනුව. නිසා ජාත්‍යන්තරයේ තුලත් මුළු ලෝකෙම තුල අද මේ මහා වියතානන්ව සාකච්ඡාවට ගන්න. එවැනි වියතෙක් අපේ රටෙන් බිහිවීම ශ්‍රී ලාංකිකව විදිහට අපි කාටත් ලොකු ආඩම්බරයක්, ලොකු ගෞරවයක්. ඔහුට අපි කරන ලොකුම ගෞරවය, ලොකුම උපහාරය වෙන්නේ එදා ඔහු ප්‍රාර්ථනා කරපු, ඔහු හඳුන්වා දීපු ඒ ප්‍රතිපත්තිය මහ පොළොවේ දෙපයින් හිටවි. ඒකට තමයි මේ සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ බිහි වුණේ. අද මේ පිට්ටනිය කෙලවරක අපි එකතු වෙලා මේ සටන් කරන්නේ, මේ අරගල කරන්නේ,
මේ රටේ ජනතාව අවදි කරන්න මැදිහත් වෙන්නේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය දෙපයින් හිටවීම සඳහා. රට පාලනය කරන ආණ්ඩුවල ඇස් අරවල ජනතාව අවදි කරලා ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීම සඳහා තමයි මේ සංවිධානය අප වෙන්නේ කැප වෙන්නේ. ඇත්තටම එදාටත් වඩා සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අද ලංකාවට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා තමයි පහුගිය කාලේ පුරාවටම අපේ රටේ මේ ඖෂධ ජාවාරම් පිළිබඳ ලොකු කතිකාවක් ඇති වුණා. පහුගිය ජනවාරි 8 වෙනිදා දේශපාලන වෙනස සිද්ධ වෙනකොට දීපු එක ප්‍රධාන පොරොන්දුවක් තමයි සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මේ රටේ ක්‍රියාත්මක කරනවා කියන්නේ. ඒක කියන්න සිද්ධ වුණේ රටේ ජනාධිපති අපේක්ෂකයා වුණේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. නිසා එතුමාට දේශපාලන වෙනස සිදු කර ගැනීමේදී ජනතාවට ප්‍රධාන පොරොන්දුවක් දෙන්න වුණා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය තමන්ගේ පාලන කාලයේදී වහාම ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි. පත්වෙච්ච ආණ්ඩුවේ අලුත් ඇමතිවරයාට රාජිත් සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට කියන්න සිද්ධ වුණා ඒ ප්‍රතිපත්තිය අපි ක්‍රියාවට නගනවායි. නමුත් දැන් අවුරුදු 1කමාරක් වෙනවා. අදත් අපි කතා කරනවා මේ අලුත් ආණ්ඩුව ඒ දීපු පොරොන්දුව තවම ඉෂ්ට කළා නැහැ කියලා. එදා සේනක මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගනවා කියපු ආණ්ඩුව අවසානයේ පල්ලම් බැහැලා ඖෂධ නියාමන අධිකාරී පනත නමින් පනතක් විතරක් පාර්ලිමේන්තුවට ගෙනාවා. මේ පනතයි ඖෂධ ප්‍රතිපත්තිය කියන්නේ දෙකක්. මේ ඖෂධ ප්‍රතිපත්තියේ පුංචි කොටසක් විතරයි මේ ඖෂධ නියාමන අධිකාරී පනත කියන්නේ. නමුත් සෞඛ්‍ය ඇමතිවරයා මහා ලොකුවට පම්පෝරි ගහනවා අපි සේනක බිබිලේ ප්‍රතිපත්තිය දැන් ක්‍රියාවට නගලා පාර්ලිමේන්තුවේ සම්මත කරා කියලා. නෑ. එතන එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණා නම් අද අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට මේ වගේ දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. අදත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නැහැ. ඖෂධ නියාමන අධිකාරිය පනත පමණයි පාර්ලිමේන්තුවේ සම්මත වුනේ. හැබැයි ඒ පනතත් සම්මත වෙලා අවුරුදු 1කමාරක් වෙනවා. තවමත් අපේ රටේ ඖෂධ මිල අඩු වෙලා නැහැ. බෙහෙත් මිල අඩු වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රශ්න කරාම තව සති දෙකකින් බෙහෙත් මිල අඩු කරනවා කියලා රාජිත් සේනාරත්න මහත්තයා පම්පෝරි ගියා. පහුගිය සැප්තැම්බර් 24 වෙනිදා සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ පදනම ඒ උත්සවයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු දුන්නා. දැන් මේ ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් එක අපි දින කිහිපයකින් එළි දක්වනවා. අද වෙනකම් මේ මිල අඩු කිරීම පිළිබඳ ගැසට් එකක් නිකුත් කළා නැහැ. ඖෂධ මිල අඩු කරන්න ඔය කියන ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව අපේ රටේ රෝගීන් ගන්න මේ බෙහෙත් මිල අඩු කරන ගැසට් එක තවම ඉදිරි ආවේ නැහැ. අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යතුමාට පුළුවන් නම් මේ ගැසට් එක ගහලා පෙන්නන්න. අවුරුදු 1කමාරක් වෙලා තවන්ට බැරි වුණා ඒක කරගන්න. බොරුවට පම්පෝරි ගැහුවට වැඩක් නැහැ. ලෝකයේ සමුළු වලට ගිහිල්ලා ලංකාවේ සෞඛ්‍ය අච්චර මෙච්චර උසස් මට්ටමේ තියෙනවා කියලා පම්පෝරි ගහලා සම්මාන ගත්තට වැඩක් නැහැ. සෞඛ්‍ය සංවිධානයෙන් සම්මාන ගත්තට වැඩක් නැහැ. අපේ රටේ මේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන්න සෞඛ්‍ය ඇමතිවරයා විදිහට රාජිත් ඇමතිවරයා තවම අසමත් වෙලා. තවම බැරි වෙලා තියෙනවා. පම්පෝරි කතා තියෙනවා. කයිවාරු කතා තියෙනවා. කොච්චර කයිවාරු කතා තිබ්බත් තවමත් අපේ රටේ බෙහෙත් මිල අඩු කරන්න මේ ගැසට් එකවත් ගහගන්න සෞඛ්‍ය ඇමතිවරයාට බැරි වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත. මේ කටුක ඇත්ත අපි තේරුම් ගන්න. ඇයි මේ වෙන්නේ? අපේ රටේ ඉතිහාසයේ මෙච්චර කල් බිහි වෙච්ච හැම ආණ්ඩුවක් ඖෂධ සමාගම් වලට බයයි. ඒ ඖෂධ සමාගම් එක්ක හැප්පෙන්න කිසිම ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. කිසිම සෞඛ්‍ය ඇමතිවරයෙක් සමත් වුණේ නැහැ. සෞඛ්‍ය ඇමතිවරු
පම්පෝරි ගහනවා, කයිවරු ගහනවා. ඖෂධ ජාවාරම් ඒ සමාගම් එක්ක හැප්පෙනවා. ඒවට බය නැහැ. ඒවට විරුද්ධව අපි කටයුතු කරනවා, පනත් ගේනවා කියලා. හැබැයි තවම භාවිතාවෙන් ඒක ඔප්පු කරලා පෙන්නලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා පුළුවන් නම් මේ ඖෂධ ජාවාරම නතර කරන්න. ඒ නතර කරන්න අදාළ කරන ක්‍රියාමාර්ගයේ භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්න. ඔප්පු කරන්න. කයිවරු ගන්න. එච්චර. ඒක තමයි අපි ඉස්සරහා දැන් මේ තියෙන්නේ. හැමෝම ජනතාවට පෙන්නනවා. අපි මේ ඖෂධ ජාවාරම්කාර සමාගම් එක්ක සටන් කරනවා. හැබැයි වේදිකාවේ කතාවලදී එහෙම කයිවාරු ගැහුවට වැඩවලදී ඒක ඔප්පු කරලා පෙන්නලා නැහැ. ඇත්තටම ගත්තොත් මේක ලෝක පරිමාණ මහා ජාවාරම්. ලෝකයේ තියෙන ප්‍රධාන ජාවාරම් වලින් එකක්. ආයුධ ජාවාරම්, අනිත් එක ඖෂධ ජාවාරම්. මේ ජාවාරම සමස්ත ලෝකයේම මහා දැවැන්ත බහුජාතික සමාගම් හරහා ක්‍රියාත්මක වෙනවා. ඇමතිවරු, නිලධාරී, සංස්ථා සභාපතිවරු ඒ සියලු දෙනාම මේ ජාවාරමේ කොටස්කාරයෝ බවට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. අදත් සිද්ධ වෙලා තියෙන්නේ ඒක. ඒ නිසා තමයි මේ ප්‍රතිපත්තිය තාම ක්‍රියාවට නගලා නැත්තේ. ඒ නිසා මම හිතන්නේ අපේ වෛද්‍ය කණ්ඩායමට, අපේ මහාචාර්ය සේනක බිබිලේ සංවිධානයේට විශාල වගකීමක්, කාර්යභාරයක් තියෙනවා. මේ රටේ ජනතාව දැනුවත් කරන, මේ රටේ ජනතාව සංවිධානය කරමින් මේ ජාවාරම්ට එරෙහිව මහා දැවැන්ත මතයක්, මහා ජවන්ත ජනතා හඬක් ගොඩනගන. එවැනි ජනතා බලයකින් පමණයි මහ පොළොවේ සැබෑ ලෙසම මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන්න පුළුවන් වෙන්නේ. එතනින් මෙහා මේ බීරියලින්ට වීණා වයනා කරලා මේව කරගන්න බෑ. කන් අඩි පැලෙන්න සද්දෙට මහා දෙවන්ත ජනතා හඬක් වුණ. වචනේ පරිසමාප්ත අර්ථයෙන් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන්න නම් එවැනි දෙවන්ත ජනතා බලයක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉන් මෙහා මේ ජාවාරම නතර වෙන්නේ නැහැ. මේක ඖෂධ සමාගම් පමණක් නෙමෙයි මේකට සම්බන්ධ. ඒ ඖෂධ සමාගම් මේ ආණ්ඩුවත් එක්ක, ආණ්ඩුවේ ඇමතිවරුත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක ක්‍රියාවට නගන්නේ. 2001 රවි කරුණානායක ඇමතිවරයා වෙළඳ වාණිජ්‍ය කටයුතු පිළිබඳ ඇමති විදිහට එදා තිබිච්ච මේ ඖෂධ පිළිබඳ මිල සූත්‍රය අහෝසි කරා. ඒ අහෝසි කරේ ওই ජාවාරම්කාර සමාගම් වල උමනාව. ඊට පස්සේ මොකද උනේ? රාජපක්ෂ පාලන කාලය තුල ෆාමසි වලින් තමයි බෙහෙත් වල මිල තීරණය කරන්නේ. රාජපක්ෂ පාලනයේ ඒ ෆාමසි වලට තිබිච්ච මිල තීරණය කිරීමේ හැකියාව එතනින් ඉවත් කරා. එතනින් ඉවත් කරලා දුන්නා ඒක ඖෂධ සමාගම්. මිල තීරණය කිරීමේ බලය දුන්න ඖෂධ සමාගම්. දැන් මොකද කරලා තියෙන්නේ? අවසානයේ කරලා තියෙන්නේ ඒකම තමයි. දැන් අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරපු අලුත් සූත්‍රය මොකක්ද? අවම මිල, උපරිම මිල, වෙළඳපොලේ තියෙන ඖෂධ මිලේ අවම මිල, උපරිම මිල දෙක අරගෙන මධ්‍යන අංගයක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අලුත් ඖෂධ මිල විදිහට. ඒ අනුව තමයි මේ වෛද්‍යවරයා කිව්වේ රුපියල් 2යි රුපියල් 28යි තියෙන බෙහෙත් පෙත්ත රුපියල් 12ට නගිනවා, වැඩි වෙනවා කියලා. channel සේවයේ රුපියල් 250 තිබිච්ච එක උපරිම අවම සීමාවක් දැන්. උපරිම සීමාව රුපියල් 2000 කියපු ගමන් ඊට අඩුවෙන් අය කරපු වෛද්‍යවරු තමන්ගේ channel ගාස්තු රුපියල් 2000 කරා. දැන් බෙහෙත් පෙත්තරත් ඒක කරලා තියෙනවා. ඒ අනුව දියවැඩියාව පෙත්ත මිල වැඩි වෙනවා. මෙට්ෆෝමින් පෙත්ත මිල වැඩි වෙනවා. කොලෙස්ටරෝල් පෙත්ත මිල වැඩි වෙනවා. අපේ රටේ බෝ නොවෙන රෝග සඳහා වැඩිපුරම භාවිතා කරන බෙහෙත් පෙති. දැන් මේ අලුත් මිල ගණනේ අනුව මේ කියපු රාජිත සේනාරත්න මහත්තයා මිල අඩු කරනවා කියපු සූත්‍රයේ අනුව ඖෂධ ගණනාවක බෙහෙත් මිල වැඩි වෙනවා. මේක නෙමෙයි සේනක බිබිලේ ප්‍රතිපත්තිය. සේනක බිබිලේ මහාචාර්යවරයා කිව්වේ දේශීය වශයෙන් මේ ඖෂධ සහ ඒ උපකරණ නිෂ්පාදනය කරන.
යම් කිසි බෙහෙතක් අපිට ආනයනය කරන්න සිද්ධ වෙනවා නම් ඒ ආනයනය කරන මිල මත තමයි අපි ඒකට විවිධ දේවල් එකතු කළ යුතුයි. වෙළඳපොළ මිල අනුව නෙමෙයි. ආනයන වටිනාකම් මත. හැබැයි දැන් කරන්නේ මොකක්ද? වෙළඳපොලේ තියෙන මිල අනුව තමයි මේ ගණනය කිරීම සිද්ධ වෙන්නේ. මාකට් වැලියු එක. ඒක සමාගම් තීරණය කරා. ඒක රජය නෙමෙයි තීරණය කරා. එතකොට රජය මොකද්ද මේ කළා තියෙන්නේ? රජය මේ බහුජාතික ඖෂධ ගෙන්වීමේ සමාගම් වලට අතපය දිගහැරලා මේ බෙහෙත් මිල තීරණය කරන්න ඉඩ දීලා තියෙනවා. ඒක විතරයි මේ අලුත් සූත්‍රයේ මගින් සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම එකක්වත් අඩුම ගානේ තවම එළියට ඇවිල්ලා නැහැ. ඒ ගැසට් එක තාම එළියට ඇවිල්ලා නැහැ. මේ කෙකරගගා ඉන්නේ ඇයි මෙච්චර? ඉතරේ දාන්න කිකිලි කෙකරගගා මෙච්චර කාලයක් ඉන්නේ මෙතන ලොකු රහසක් තියෙන හින්දා. එහෙම නැත්තම් සෞඛ්‍ය ඇමතිවරයාට ආණ්ඩුවට ජනාධිපතිවරයාට පුළුවන්කම තියෙන්න ඕනි කොන්ද කෙලින් තියාගෙන මේ ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් එක වහාම එළියට දාන්න. එහෙම දාන්න නැත්තේ මෙතන රහසක් තියෙන නිසා. ඒ නිසා මේ ආණ්ඩුවේ මේ ඖෂධ ජාවාරමට එරෙහිව ඇත්තටම සැබෑ සටනක් අපි ඉස්සරහා තියෙනවා. ඒක මේ ඖෂධ ජාවාරමට විතරක් නෙමෙයි. අපේ රටේ 2,09,00,000ක් විතර මහා ජනතාවක් අද මේ සෞඛ්‍ය ප්‍රශ්න නිසා පීඩා විඳිනවා. සෞඛ්‍ය කියන්නේ මිනිසාගේ මූලික අයිතිවාසිකම. අධ්‍යාපනය කියන්නේ මිනිසාගේ මූලික අයිතිය. ආණ්ඩු තියන්නේ මිනිසුන්ගේ මේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර. අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය සුරකීම තමයි ආණ්ඩුවල ප්‍රධාන වගකීම. ඒකට මුදල් වෙන් කිරීම තමයි ආණ්ඩුවේ ප්‍රධාන අයවැයක කාර්යභාරය. දැන් එනවා ඉදිරි අයවැය. නොවැම්බර් 10 වෙනිදා අලුත් අයවැය ඉදිරිපත් වෙන්න නියමිතයි. අපි දැක්කා ගිය අවුරුද්දේ කොහොමද සල්ලි වෙන් කරේ? 2015 අවුරුද්දේ මේ 2016 සඳහා ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වෙන් කරේ රුපියල් බිලියන 277ක්. ඒකෙනුත් ප්‍රාග්ධන වියදම් අයින් කරාම බිලියන 37ක්. ඇත්තටම බෙහෙත් තෙත් උපකරණ සඳහා වෙන් කරලා තිබුණේ බිලියන 240. ඒක තමයි අපේ දොස්තර ජයන්ත මැතිතුමා කිව්වේ අපේ රටේ මුළු දල දේශීය නිෂ්පාදිතේ අද රටක් විදියට ආණ්ඩු වෙන් කරන්නේ 3.5යි කියලා. ලෝකේ පිළිගත් රීතිය තමයි ඒ රටේ ජනතාවගේ සෞඛ්‍ය සඳහා තමන්ගේ මුළු ආදායමෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් 9.1ක් ඒ සඳහා වෙන් කර. මොකද සෞඛ්‍ය සම්පන්න ජනතාවක් හිටියොත් තමයි හොඳ මානසිකත්වයක් තියෙන මිනිස්සු බිහි. හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන මිනිස්සු බිහි. එවැනි මිනිස්සුන් තමයි හොඳට නිර්මාණශීලීව වැඩ කල්පනා කරලා වැඩ කරන්නේ. ඒක නිෂ්පාදනයේ පදනම. රටක නිෂ්පාදනය වැඩි කරන්න බෑ. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නැතු. නිෂ්පාදනය වැඩි කරන්න නම් ජනතාව නිරෝගීමත් වෙන්න. මානසික වශයෙන්, කායික වශයෙන් නිරෝගීමත් වෙන්න. ඒ නිසාම තමයි රජයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළි අරගෙන තියෙන්නේ අඩුම ගානේ එවැනි ප්‍රමාණයක්වත් සෞඛ්‍ය සඳහා වෙන් කරන්න. අපි කොච්චර කයිවාරු ගැහුවත් අපේ රටේ තත්ත්වය ඊටාම පහත් අධියරක තියෙනවා. සාමාන්‍ය සෞඛ්‍ය අතින් ඉහළ රටවල් එක පුද්ගලයෙක් සඳහා වසරකට රුපියල් ඩොලර් 8000ක් වෙන් කරනවා. අපේ රටේ සෞඛ්‍ය මහා ඉහළින් සෞඛ්‍ය ගැන කතා කරන මේ ආණ්ඩුව එක පුද්ගලයෙක් සඳහා අවුරුද්දකට වෙන් කරලා තියෙන්නේ ඩොලර් 34යි. ඒ රටවල් ඩොලර් 8000ක් වෙන් කරනකොට අපි එක පුද්ගලයෙකුට අවුරුද්දකට වෙන් කරන්නේ ඩොලර් 34යි. ගණන් හදලා බලන්න ඩොලර් එකේ වෙළඳපොළ වටිනාකමත් එක්ක රුපියල් 147 ඒක වැඩි කරාම රුපියල් 4900. ඒක රුපියල් 5000 මුළු අවුරුද්දට. මෙතන ඉන්න හැමෝගෙම ගෙවල් වල මාසෙකට බෙහෙත් වලට යන වියදම ගණන් හදලා බලන්න. අද අපේ රටේ හැම ගෙදරකම හැමෝම බෙහෙත් ටික ගන්න සල්ලි වලට. මාසේ වියදම් ලයිස්තුව බැලුවම පොඩි එකා ඉස්කෝලේ යවන්න කරපු වියදම, පොත්පත් ගන්න ගත්ත වියදම,
කන්න බොන්න හාල් 3-5 ටික ගන්න කරපු වියදම අනිත් පැත්තට බෙහෙත් තෙත්තලට කරපු වියදම ගණන් හදලා බැලුවම රුපියල් 7000යි 8000යි මාසෙකට සමහර තැන්වල ඊටත් වඩා වැඩි. නමුත් අවුරුද්දකටම ආණ්ඩුව වෙන් කරන්නේ රුපියල් 5000ක් වගේ සොච්චම් ප්‍රමාණය. ඉතින් ඒක තමයි ඇත්ත තත්ත්වය. අපි කොච්චර කතා කරත් අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් රජයන් මැදිහත් වෙනවා කියලා. කොහොමද මේ මැදිහත් වෙන්නේ? ආණ්ඩුවේ සෞඛ්‍ය සඳහා දායකත්වය රාජ්‍ය සඳහා රාජ්‍ය පංගුව හරි පැහැදිලිව මහ බැංකු වාර්තාවෙම කියනවා අපේ රටේ සෞඛ්‍ය සඳහා රජයේ මැදිහත් වීම තියෙන්නේ 39%. ඉතුරු 61%ම ඉතුරු 61 පංගුවක්ම දරන්නේ පෞද්ගලික අංශය. අපි කවුරුත් බහුතරයක් අපේ රටේ ජනතාව බෙහෙත් ටික ගන්න වෛද්‍යවරයෙක් හම්බෙන්නේ නැහැ. ඒ හැමදේම කරන්නේ සල්ලිවලට. 61%ක පංගුවක් දරන්නේ පෞද්ගලික අංශය. ආණ්ඩුව දරන්නේ 39%. ලෝකේ පිළිගත් ක්‍රමවේදය තමයි අඩුම ගන්න. රජය 57%ක්වත් දරන්නේ. හොඳම එක තමයි 70%. නමුත් සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවම සල්ලි පොහොසත් රටවල් දුප්පත් රටවල් ඒවත් මධ්‍යනේ ගත්තත් රජයක් සෞඛ්‍ය සඳහා 57%ක් වෙන් කළ යුතුයි. නමුත් අද අපේ රටේ ඒ තත්ත්වේ නැහැ. ආණ්ඩු ඉස්පිරිතාල කොච්චර තියෙනවද? ලංකාවේ 2,09,00,000ක් වෙච්ච මහා ජනතාවක් වෙනුවෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල තියෙන්නේ 610යි. මේ අවුරුදු ගාණක් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරපු රටක්. ආණ්ඩු ගණනාවක පාලනයෙන් යටතේ ජීවත් වෙච්ච ජනතාව අවුරුදු ගානකට පස්සේ අපේ රටේ ආණ්ඩුවල හැකියාව ගත්තා. ආණ්ඩුවට පුරුවන් වෙලා තියෙන්නේ ඉස්පිරිතාල 610ක් හදන්න. හැබැයි දැන් ගත්තොත් අපි කැමති වුණත් අකමැති වුණත් පුද්ගලික අංශයේ රෝහල් තියෙනවා 221ක්. බලන්න ගණන් හදලා ආණ්ඩු ඉස්පිරිතාල 610යි පෞද්ගලික රෝහල් 221යි. ඒ කියන්නේ මේ දෙක එකතු කරාම මුළු ඉස්පිරිතාල ගාන ආණ්ඩුවේ සහ පෞද්ගලික දෙකම අපේ රටේ මුළු ඉස්පිරිතාල ගාන 831යි. 831කින් 221ක්ම පුද්ගලික අංශේ. මේ පුද්ගලික අංශේ රෝහල් වලින් තමයි අපේ රටේ ජනතාවට බෙහෙත් ටික ගන්න වෙලා තියෙන්නේ. හෘද සක්කම කරගන්න වෙලා තියෙන්නේ. බයිපාස් එක කරගන්න වෙලා තියෙන්නේ. CT ස්කෑන් එක කරගන්න වෙලා තියෙන්නේ. MRI ස්කෑන් එක කරගන්න වෙලා තියෙන්නේ. නමුත් ආණ්ඩුව මොකක්ද ඒකට කරන්නේ? සෞඛ්‍ය සේවය සඳහා රජය ලබා දෙන දායකත්වය අඩු කරලා තියෙන්නේ. දැන් ලබන 26 වෙනිදා ගේන මේ වැට් බදු පනතේ අන්න ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට සෞඛ්‍ය සඳහා වැට් බද්ද 15%ක් අය කරනවා. අධ්‍යාපනය සඳහා 15%ක් වෙන් කරලා තිබුණා. ඒකට මෙරට ජනතාවගෙන් ආපු විරෝධයත් එක්ක ඒක අකුල ගත්තා. නමුත් සෞඛ්‍ය සඳහා දැන් මේ බද්ද පනවපු වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා ඒක වැරදි. ඒක මම අනුමත කරන්නේ නැහැ. මුදල් ඇමතුමත් එක්ක කතා කරලා ඒක අපි වෙනස් කරගන්නවා. මාස 4-5ක් ගියා. ඒ සෞඛ්‍ය ඇමති මාපව ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහ කියනවා සෞඛ්‍ය සඳහා 15%ක් බද්ද ගහනවා. බාහිර රෝගීන් සඳහා පමණක් අපි ඒක අයින් කරලා තියෙනවා. පුංචි කැලලක් අයින් කරලා මහා ලොකු වීරයා වගේ කෑ ගහපු සෞඛ්‍ය ඇමතිවරයා කිසි ලැජ්ජාවක් නැතුව ආපහු ඇවිල්ලා කිව්වා සෞඛ්‍ය සඳහා බද්ද දැන් ක්‍රියාත්මක වෙනවා. අලුත් බද්ද වැට් බද්දෙන් එක ක්‍රියාත්මක වෙනවා. කල්පනා කරලා බලන්න. අද අපේ රටේ ජනතාවගෙන් 3 දෙනෙක් ගත්තොත් ඒ 3 දෙනාගෙන් හැම එක්කෙනෙක්ම රජයේ රෝහලකට යනවා. 7 දෙනෙක් ගත්තොත් 7 දෙනාගෙන් එක්කෙනෙක් පෞද්ගලික රෝහලකට යනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය.
බෝ නොවන රෝග පිළිබඳව WHO සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලැස්මක් තියෙනවා. ඔවුන්ගේ සැලැස්ම අනුව ඒ ගෝලීය සැලැස්ම අනුව 2025 වෙනකොට ඉලක්කයක් තියෙනවා. බෝ නොවන රෝග වලින් මරණ සංඛ්‍යාව 25%කින් අඩු කරනවා. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා 2030 වෙනකොට තව අවුරුදු 14කින් බෝ නොවන රෝගය වලින් මරණ ලෙඩ සංඛ්‍යාව 33කින් අපි අඩු කරනවා. මොනවද බෝ නොවන රෝග කියලා කියන්නේ? හෘද රෝග, දියවැඩියාව, ඒ වගේම ශ්වසන රෝග ප්‍රධාන වශයෙන් අපේ රටේ අද බෝ නොවන රෝග විදිහට හඳුනගෙන තියෙනවා. හැබැයි වෛද්‍ය වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලම ඉතා පැහැදිලිව කියනවා ලංකාවේ ලෙඩුන්ගේ බෝ නොවන රෝග වලින් වැඩිම ප්‍රමාණයක් රෙඩ්ඩු මැරෙන්නේ හෘද රෝග වලින්. ඒ කියන්නේ මොකද? heart attack. heart attack එක ආවම බල ඉන්න බෑ. කල් ගන්න බෑ. අවුරුදු 2-3 ඉන්න බෑ. attack එක ආපු ගමන් ප්‍රතිකර්මී තියෙනවා. හැබැයි අපේ රටේ තත්ත්වය මොකක්ද? හෘද රෝග සත්කමකට අපි බයිපාස් එකක් කරගන්න උනොත් ආණ්ඩු ස්පිරිතාලවල අවුරුදු කීයක් ඉන්න වෙනවද? අවුරුදු 2-3ක් පොලිමේ ඉන්න වෙනවා. එක ස්පිරිතාලයක 3000ක් 4000ක් පොලිම තියෙනවා. කොළඹ මහ රෝහල ගත්තත්, රාගම රෝහල ගත්තත්, කරාපිටිය රෝහල ගත්තත්, ආණ්ඩුවේ හෘද රෝග සත්කම් කරන ප්‍රධාන රෝහල් ගත්තත් අවුරුදු 2-3ක් පොලිමේ ඉන්න ඕනි බයිපාස් එකක් කරගන්න. ඒ නිසා මිනිස්සුන්ට ශනිකව හැදෙන මේ heart attack එකට ආණ්ඩු ස්පිරිතාල වලින් ශනික උත්තර නැහැ. ඒක දෙන්න ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අකමැත්තෙන් හරි අමාරුවෙන් හරි සල්ලි ටිකක් හම්බ කරගෙන අද පෞද්ගලික රෝහලට යනවා. ඒ යන්නේ සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. සල්ලි වැඩිකමට සැප පහසුව ගන්න නවලෝකෙට ආසිරයකට සෙන්ට්‍රල් හොස්පිටල් එකට යන්නේ නැහැ. එහෙම යන ඊටාම සුළු පිරිසක් ඉන්නවා. අද බහුතරයක් රටේ ජනතාව මේ පෞද්ගලික රෝහලට බයිපාස් එකට යන්නේ එක්ක තමන්ගේ ඉඩම උගස් කරලා, එහෙම නැත්නම් තමන්ගේ ගෙදර උගස් කරලා, එහෙම නැත්නම් තමන්ගේ ගෙදර තියෙන රත්තරන් බරු ටික උගස් කරලා, එහෙමත් සල්ලි හොයාගන්න බැරි වුණාම පාරක් ගානේ වාහනයක් තියාගෙන පුංචි ලවුඩ් ස්පීකර් එකක් දාගෙන පොඩි බැනර් එකක් දාගෙන අනේ මාස ගාණක් තිස්සේ සල්ලි එකතු කරනවා. අපේ මාමට සනීප නැහැ, හෘද රෝගයක් තියෙන්නේ. අපේ මාමගේ බයිපාස් සත්කමට රුපියල් ලක්ෂ 7ක් යනවා. මේ සල්ලි ටිකට රුපියල් 10ක් හරි ආධාර කරන්න කියලා අපි දකිනවා පාරක් ගානේ වෑන් එකක් තියාගෙන, පුංචි ත්‍රිවිල් එකක් තියාගෙන ගමේ සමිතිය හාමුදුරු, ගමේ සමිතිය මහත්තුරු, එහෙම නැත්නම් හිතවත්තු නෑදෑයෝ ගම් පුරා ගිහිල්ලා නගර පුරා ගිහිල්ලා සල්ලි එකතු කරනවා. එහෙම එකතු කරලා බොහොම අමාරුවෙන් රුපියල් ලක්ෂ 7ක් හොයාගන්න. ඒ රුපියල් ලක්ෂ 7ෙන් තමයි බයිපාස් එකක් කරන්නේ. ඒක තමයි දැන් තත් 6,98,000යි බයිපාස් ඔපරේෂන්. දැන් මේකට ගහනවා වැට් එක 15%. එතකොට කීයද ගන්න? රුපියල් 8,05,000. ඒ කියන්නේ මොකද්ද? හරියටම රුපියල් ලක්ෂකින් මේ බයිපාස් සත්කමේ මිල වැඩි වෙනවා. මොකද්ද ඒකට වෙන්නේ? මේ දුප්පත් රෝගියා තවත් කබලෙන් ලිපට වැටෙනවා. ආණ්ඩුව මේක දරනවද? පෞද්ගලික ස්පිරිතාලට මේකෙන් වදිනවද? නැහැ. නවලෝක හොස්පිටල් එක, සෙන්ට්‍රල් එක, ආසිරේක ඒගොල්ලෝ කියනවා දැන් අපේ බයිපාස් ඔපරේෂන් එක මිල රුපියල් 8,05,000. ඒ රුපියල් ලක්ෂෙම ගෙවන්න ඕනේ අහිංසක රෝගියා. ඒ රෝගියාට තමයි මේ වැට් එක ගහලා තියෙන්නේ. ස්පිරිතාලට නෙමෙයි. ඒකෙන් මොකද්ද වෙන්නේ? රජයේ ස්පිරිතාලේ පොලිම තවත් වැඩි වෙනවා. අර 3,000-4,000 හිටපු පොලිම තවත් දිග්ගැස්සෙන. දැන් මේකට දෙනවා ජනාධිපති අනුමೋದනෙන් සමහර අඩු ආදායම් ලාභීන්ට කියලා රුපියල් 1,50,000. එහෙමනම් ඒක වැඩි කරන්න. ඒක වැඩි කරත් මොකද්ද කරන්නේ? රෝගියාගෙන් අරගෙන ආපහු මෙහෙන් දෙන්න. මේක මහ විහිළුවක්. ඇත්තටම මේ කරලා තින්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ රටේ දහස් ගණනක් වෙන හෘද රෝගීන් ඊටාම අමාරුවෙන් ගිහිල්ලා බයිපාස් ඔපරේෂන් එකක් කරගත්තම පුද්ගලික රෝහලකින්
ඒ රෝගියාට දැන් අමතර වශයෙන් තවත් රුපියල් ලක්ෂයක් ගෙවන්න වෙලා තියෙනවා. මේක ඊටාම අමානුෂික අතිශය අමානුෂික බද්දක්. කිසිම සාධාරණත්වයක්. රජය මේ වගකීම ගන්නවා නම් රජය මේ ඔපරේෂන් එක ආණ්ඩු ස්පිරිතාලේ කරනවා නම් එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුව කරන්නේත් නැහැ. ආණ්ඩුවට තියෙන්නේ ස්පිරිතාල 610. දොස්තර මහත්තුරු ඉන්නේ 19000 ගාන. ලෙඩ්ඩු 1079කට එක දොස්තරේ. දොස්තරලාගෙන් භාගයට භාගයක් රට යනවා. අපේ රටේ වෛද්‍යවරු අද මේ රටේ තියෙන මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ගැටලු හින්දා පරිපාලන ගැටලු, වෘත්තීය ගැටලු, ඒ සියලුම ගැටලු හින්දා අද 50% රට දාලා යනවා. ඒ වෛද්‍යවරු අපේ රටේ ඒ සේවයට යොදා ගන්න ආණ්ඩු සමත් වෙලා නැහැ. ඉතින් ඒක තමයි ඇත්ත තත්ත්වය. අනිත් පැත්තට පෞද්ගලික අංශේ යන්තම් හෝ සහනයක් තිබුණා නම් මේ විදිහට බයිපාස් සැත්කමක් කරගන්න ඒකටත් දැන් වැට් එක හරහා එන උරා පාත් වෙනවා. මොලේ ගෙඩියක් ඇවිල්ලා ස්නායු පිළිබඳ සල්ල කර්මයක් කරොත් දැනට මිල කීයද? රුපියල් ලක්ෂ 10යි. දැන් වැට් එක ගැහුවම කීයද අලුත් ගන්න? රුපියල් 11,50,000. හරියටම 1,50,000කින් ඒ ඔපරේෂන් එකේ මිල වැඩි. අපි දන්නවා ගොඩක් රෝගේ හැදුනම දොස්තර මහතුරු කියනවා CT ස්කෑන් එක කරන් ඉන්න MRI ස්කෑන් එක කරන් ඉන්න කොහෙන්ද කරන්නේ ආණ්ඩු ස්පිරිතාල වල තියෙනවා අපේ අත්තනායක දොස්තර මහත්තයා අම්පාරි පදියතලා විස්පිරිතාලේ වැඩ කරන්නේ පදියතලා විස්පිරිතාලේ තියෙනවද ස්කෑන් එක MRI එක නෑ අම්පාර බදුල්ල මොනරාගල ඒ දිස්ත්‍රික්ක තුනටම ඒ පළාතට සහ මොනරාගල දිස්ත්‍රික්කේ අම්පාර දිස්ත්‍රික්කේ නැගෙනහිර පළාතේ මේ මුළු පළාතටම තියෙන ස්පිරිතාලේ බදුල්ල මහරෝලේ තමයි CT ස්කෑන් එක MRI ස්කෑන් එක දහස් ගාණක් මිනිස්සු එතෙන්ට ගිහිල්ලා ටික කරගන්න බෑ නැත්තම් යන්න ඕනේ මහනුවරට ඒ ස්කෑන් එක කැඩුනොත් මුළු පළාතෙම ලෙඩුන්ට හදිසියෙ CT ස්කෑන් එක කරගන්න බෑ දැන් ඒකට මොකද කරලා තියෙන්නේ පෞද්ගලික රෝහල් වල ඒ CT ස්කෑන් එක කරමු MRI ස්කෑන් එක කරමු ඒකටත් බැට් එක වැදෙනවා 2500කින් වැඩි වෙනවා CT ස්කෑන් 2850කින් වැඩි වෙනවා MRI ස්කෑන් දැන් මේ කාටද පාර දුන්නේ අර ඈත දුෂ්කර පදියතලා ව්‍යාපාරේ හේනේ ගොවිතැන් කරලා දුක් මහන්සියලා වැඩ කරන අහිංසක රෝගියා එහෙම නැතුව සෙන්ට්‍රල් ස්පිරිතාලෙට නව ලෝකෙට නෙමෙයි මේ තමයි සෞඛ්‍ය ප්‍රතිපත්තිය. සේනක බිබිලේ ප්‍රතිපත්තිය නෙමෙයි. මේ මුළුවෙන් හිටගෙන තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා කොයිතරම් පම්පෝරි ගැහුවත් අද සෞඛ්‍ය ප්‍රතිපත්තිය යන්නේ සම්පූර්ණ අනිත් පැත්තට. මේක තමයි ඇත්ත තත්ත්වය. මේ තත්ත්වෙන් අපි රටේ සෞඛ්‍ය මුදව ගන්න. ඒක තමයි අපි කාටත් ඉදිරියේ තියෙන අභියෝගය. පෞද්ගලික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන්න. ඒක කරගන්න බැරුව යන්තමින් හරි පුද්ගලික අංශයෙන් මේක පවත්වාගෙන යනවා නම් ඒකටත් දැන් බදු ගහලා ඒකෙනුත් රෝගියා පිළිමක් මේ කරලා තියෙනවා. නැතුව පුද්ගලික රෝහල් වැහින්නේ නැහැ මේකේ. තවත් රෝගියා පීඩාවටපත් වීමක් විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක කරනවා නම් එක පැත්තකින් මේ ඖෂධ මාෆියාව පරාද කරන්න ඕනි අනිත් පැත්තෙන් අපේ රටේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ආරක්ෂා කරන්න. අද මේ දෙකම වෙන්නේ නැහැ. මේ දෙකම නැතුව තමයි සෞඛ්‍ය අද මේ අයාලේ යන්නේ. අද අපිට කතා කරන්න වෙන්නේ මන්ද පෝෂණේ නීරත්යෙන් පෙළෙන ගැබිනි මව්වරු පුංචි දරුවෝ හරියට කෙලින් හිට ගන්න බැරුව තමන්ගේ රස්සාව කරගන්න හයිය හත්තිය නැතුව කන්න හරියට ආහාරයක් නැතුව තමන්ගේ ලෙඩේට බෙහෙත් ටික හරියට ගන්න බැරුව ඉන්න දහස් සංඛ්‍යාත ලෙඩ්ඩු ඉන්න රටක්. මේ තත්වයෙන් අපි මේ රට මුදව ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නිවැරදි දැක්මක්, නිවැරදි දර්ශනයක් තියෙන සෞඛ්‍ය ප්‍රතිපත්තිය. ඒ සෞඛ්‍ය ප්‍රතිපත්තිය
වචනෙට විතරක් සීමා වෙච්ච එකක් වෙන්න බෑ. වැඩවලින් ක්‍රියාවෙන් ඔප්පු කරන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් වෙන්න. ඒක ප්‍රධානම කොටස තමයි රජය සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල ඒ ප්‍රමාණය වහාම වැඩි කරන්න ඕන. අඩුම ගානේ 9.1ක් බැරි නම් 5%ක්වත් දලදේශීය නිෂ්පාදිතයේ පංගුවෙන් 5%ක්වත් සෞඛ්‍ය සඳහා වෙන් කළ යුතුයි. ඒ සටන මේ රටේ 2,09,00,000ක් විතර ජනතාව විසින් මේ කවුරු ආණ්ඩු කරත් ඒ ආණ්ඩුවට බලපෑම් කරලා කරවාගත යුතුයි. එතනින් මෙහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය කෙලින් හිටවන්න බෑ. 2 ඒ ප්‍රතිපාදන වෙන් කරත් මුදල් වෙන් කරත් ඒ ඖෂධ ජාවාරමේ ඒ සෙල්ලම නතර වෙන්නේ නැහැ. ඒකට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සෞඛ්‍ය ඇමතිවරේ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ඒ පිළිබඳ කෙලින් වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක්. එහෙම නැතුව මේක දෙපයින් හිටගන්නේ නැහැ. ඒ නිසා ඖෂධ මාෆියාව පරාද කරන්න පුළුවන් ආණ්ඩුවක්, ඖෂධ මාෆියාව පරාද කරන්න පුළුවන් සෞඛ්‍ය ඇමතිවරේ, සෞඛ්‍ය මාෆියාව පරාද කරන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපි මේ රටේ දෙපයින් සිටවිය යුතුයි. ඒක තමයි මේ සඳහා තියෙන එකම සහ අවසාන උත්තර. අනේ සඳහා තමයි මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය දෙපයින් හිටවීම සඳහා අපි සංවිධානය විය යුත්තේ. එවෙනුවෙන් තමයි අපි දැනුවත් විය යුත්තේ. එවෙනුවෙන් තමයි අපි සංවිධානය විය යුත්තේ. සේනක බිබිලේ වියතානන්ට අපි දක්වන උපරිම උපහාර ගෞරවය වෙන්නේ අන්නේ කියන නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ රටේ වචනේ පරිසමතාර්ථයෙන්ම දෙපයින් සිටවීම සඳහා මැදිහත් වී. එහෙමනම් අපි කවුරුත් අදිෂ්ඨාන කරගනිමු. අපි කවුරුත් හිත ධෛර්ය කරගනිමු. කවුරු ආණ්ඩු බලයටපත් උනත් මේ සෞඛ්‍ය මේ ඖෂධ මාෆියාවත් එක්ක හැප්පෙන්නේ නැහැ. ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවාදී සැබෑ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාවට නගන එවැනි පාලනයක් යටතේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය දෙපවින් සිටවීම සඳහා අපි අදිෂ්ඨාන කරගනිමු. අපි ඒ සඳහා ධෛර්යමත් වෙමු. අපි ඒ සඳහා දැනුවත් වෙමු, සංවිධානය වෙමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, ප්‍රඥාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.